හරිද? අද එහෙනම් කතා කරන්න යන්නේ ආදායම් බදු පිළිබඳව. ආදායම් බදු කියලා කියන්නේ බලන්නකො නමෙන්ම තියෙන ආදායම මත අය කරලා තියෙන බද්ද. එතන මේ ආදායම මත කියලා කියන්නේ මොකක්ද? පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම. එයා සතු නැත්නම් එයාගේ තියෙන සේවා නියුක්තියෙන් හෝ එයා සතු දේපල වලින් හෝ ව්‍යාපාරික ස්ථානවලින් එයාට ලැබෙන වාර්ෂික ආදායම යම්කිසි සීමාවක් ඉක්මවා යන විට රජයට බද්දක් ගෙවන්න වෙනවා. එය ආදායම් බදු කියලා තමයි හඳුන්වන්නේ. එතකොට බලන්න යම්කිසි සීමාවක් ඉක්මවා යන විට කියලා කියන්නේ මොන සීමාවද ඉක්මවා යන්නේ? මෙන්න මෙතන තියෙන මහා බැංකු වාර්තාව 2013 මේ වගුවේ අපිට දක්වන්න ලැබෙනවා. එතකොට මේ 2013 ආදායම් බදු ගණනය කරේ රුපියල් ලක්ෂ 5කට වඩා වැඩි නම් පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම එයා රජයට බදු මුදලක් ගෙවන්න වෙනවා. එතකොට බලන්නකො මේ මෙතන තියෙනවා පළමු රුපියල් ලක්ෂ 5 සඳහා ආදායම් බදු දෙන්නා. පළමු රුපියල් ලක්ෂ 5 ආදායම් බදු දෙන්නා. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ආදායම රුපියල් ලක්ෂ 5ක් වෙනකම් ආදායම් බද්දක් අය කරන්නේ නැහැ. හැබැයි රුපියල් ලක්ෂ 5ට වඩා රුපියලක් හරි වැඩි වුණොත් එතන ආදායම් බද්දක් ගෙවන්නේ. ඒ කියන්නේ ඊළඟ ලක්ෂ 5ක් කියලා කියන්නේ මොකද්ද? ලක්ෂ 5 ඉඳන් ලක්ෂ 10 දක්වා කොටසට ලක්ෂ 10 දක්වා කොටසට තමයි මේ ආදායම් බදු මුදල ගෙවන්නේ. ලක්ෂ 5 ඉඳන් ලක්ෂ 10 දක්වා ආදායම් කොටසට 104ක ආදායම් බදු මුදලක් ගෙවන්න වෙනවා. ඒ වගේම මේ තියෙන මේ ඊළඟ ලක්ෂ 5 කියන්නේ ලක්ෂ 10 ඉඳන් ලක්ෂ 15 දක්වා කොටස. ලක්ෂ 10 ඉඳන් ලක්ෂ 15 දක්වා කොටසට තමයි ඒ ආදායම් බදු මුදල 108ක් ගෙවන්නේ. ඊළඟ ලක්ෂ 5 කියන්නේ ලක්ෂ 15 ඉඳන් ලක්ෂ 20 දක්වා තියෙන කොටස. ලක්ෂ 15 ඉඳන් ලක්ෂ 20 දක්වා තියෙන කොටසට 112ක ආදායම් බද්දක් වෙනවා. ඔන්න ඔය ආකාරයටයි මේ වගුවේ මේ වගුවට අනුව අපි ආදායම් බදු ගණනය කරන්නේ. එතකොට අපි ආදායම් බදු ගණනය කරන්නේ මෙන්න මේ 2013 මහා බැංකු වාර්තාවට අනුව. අපි බලමු එහෙනම් උදාහරණයකින් කොහොමද ආදායම් බදු ගණනය කරන්නේ කියලා. මෙන්න උදාහරණයක් තියෙනවා. පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් 7,50,000ක් නම් ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බදු. මෙයා බැලුවොත් එහෙම රුපියල් ලක්ෂ 5කට වඩා වැඩිනේ. ලක්ෂ 5කට ආදායම් බද්දක් ගෙවන්න ඕනේ. ලක්ෂ 5කට වඩා රුපියලක් හරි වැඩි වෙලා තියෙනවා නම් එතනට ආදායම් බද්දක් ගෙවන්න වෙනවා. එහෙනම් බලනවා මම මේ 7,50,000 ඔන්න මම ගත්ත 7,50,000 මේ 7,50,000 මම බෙදා ගන්නවා ලක්ෂ 5 කොටස් වලට. එහෙනම් 7,50,000 මට ලියා ගන්න පුළුවන් ලක්ෂ 5කුයි ලක්ෂ 5කට තව 2,50,000ක් එකතු කරාට පස්සේ ලක්ෂ 5කට 2,50,000ක් එකතු කරොත් තමයි 7,50,000ක් වෙන්නේ. රුපියල් ලක්ෂ 5කට 2,50,000ක් එකතු කරොත් ඔන්න රුපියල් 7,50,000ක් වෙනවා. එතකොට බලන්න පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දක් අය කරන්නේ නැහැ. එහෙනම් මේ ලක්ෂ 5ට ආදායම් බද්දක් ගෙවන්න ඕනේ නැහැ. මේක ආදායම් බද්දෙන් නිදහස් වෙලා තියෙනවා. හැබැයි එතනින් වැඩි වෙලා තියෙනවා තව රුපියල් 2,50,000ක්. ඔය 2,50,000ක් නම් පුතේ ආදායම් බදු ගෙවන්න වෙන්නේ. එතන මේ ආදායම් බදු අය කරන්නේ බලන්න පළමු ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්. ඒ වගේම ඊළඟ ලක්ෂ 5ට 104ක ආදායම් බද්දක් අය කරනවා. එහෙනම් මෙතෙන්ට අය කරන ආදායම් බද්ද 104ක් වෙනවා. එහෙනම් පළමු රුපියල් ලක්ෂ 5 අපි ලියන එහෙනම් පළමු රුපියල් ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්ය. ආදායම් බද්දෙන් නිදහස්ය. පළමු රුපියල් ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්. ඊට පස්සේ වැඩි වෙලා තියෙනවා 2,50,000. ඕකට තමයි අපි ඊට පස්සේ ආදායම් බදු ගණනය කරන්නේ. එහෙනම් ඔන්න ගෙවිය යුතු බදු මුදල මම කොච්චරද කියලා. ඒ කියන්නේ රුපියල් 2,50,000කට දැන් අපි ගණනය කරන අර පහුගිය ආකාරයට ගණනය කරා වගේ වරිපණම් බදු තීරු බදු ගණනය කරන ආකාරයටම 104යි. 104ෙන් ඔන්න ගුණ කරනවා මම. දැන් බලන්න පුතේ එහෙනම් මෙතන බිංදු දෙකට මෙතන බිංදු දෙකක් කැපිලා ගිහිල්ලා 2500 ඒවා හතරක් තමයි ආදායම් බදු වශයෙන් ගෙවන්නේ. එහෙනම් 2500 ඒවා හතරක් අපි දන්නවා රුපියල් 10000යි කියලා. එහෙනම් මෙයා ගෙවන්න ඕනේ ආදායම් බදු මුදල රුපියල් 10000ක් වෙනවා. ආදායම් බදු මුදල රුපියල් 10000. ඔන්න ඔය ආකාරයට අපි ගැටළු විසඳනවා. මේ කියන්නේ දීලා තියෙන නැත්නම් එයාගේ වාර්ෂික ආදායම
අපි ලක්ෂ 5 කොටස් වලට වෙන් කරනවා. හරිද පුතේ? ලක්ෂ 5න් ඔබ ආදායම් බදු ගණනය කරන්නේ. ලක්ෂ 5 ඉඳන් 10, 10 ඉඳන් 15 ඔන්න ඔය ආකාරය තමයි කඩ තමයි ආදායම් බදු ගණනය කරන්නේ. ඒක නිසා තමයි අපි ඔය වගේ ලක්ෂ 5 කොටස් වලට වෙන් කරන්නේ. බැරි වෙලා හරි අපිට වගුවේ දුන්නා ලක්ෂ 4ට ආදායම් බදු ගණනය කරනවා කියලා අපි එන ලක්ෂ 4න් 4 තමයි ඕක කොටස් වලට වෙන් කරගන්න ඕනේ. දැන් බලන්නකො තව උදාහරණයක් තියෙනවා. එක්තරා පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් 16 ලක්ෂයක්. ලක්ෂ 16ක් වෙනවා. ලක්ෂ 16. එහෙනම් මේ ලක්ෂ 16 මම කඩා ගන්නවා ලක්ෂ 5 කොටස් වලට. බලන්න ලක්ෂ 16කට 5ව කීයක් තියෙනවද? ලක්ෂ 5ව 5යි 5යි 10යි 10යි 5යි 15යි. මේ 15යි 5යි 20යි. එහෙනම් 20ක් වලින් 4ක් තියෙනවා. 20ක් නෙමෙයි මෙතෙන් තියෙන්නේ ලක්ෂ 16යි. එහෙනම් ලක්ෂ 5 කොටස් තියෙන්නේ කීයද පුතේ? 3යිනේ. එහෙනම් ඔන්න මම ලියා ගන්නවා. ලක්ෂ 5 එකතු කිරීම ලක්ෂ 5 ලක්ෂ 10ක් වුණා. තවත් ලක්ෂ 5ක් එකතු කරනවා. එතකොට ලක්ෂ කීයද පුතේ? ලක්ෂ 15ක් වෙනවා. එහෙනම් ලක්ෂ 15ක් දැන් උතන. තව එන ලක්ෂ 15ට වඩා තව ලක්ෂ 16ක් වෙන තව 1 ලක්ෂයක් වැඩි වෙලා තියෙනවානේ. 1 ලක්ෂයක් වැඩි වෙලා තියෙනවා. ඔන්න මම ලක්ෂ 16 කඩාගත්තා. 5යි 5යි 10යි 10යි 5යි 15යි 15යි 1යි 16. එහෙනම් ලක්ෂ 16. එතකොට මේ පළවෙනි ලක්ෂ 5ට ආදායම් බද්දක් අය කරන්නේ නැහැ. ඒක ආදායම් බද්දෙන් නිදහස්. ඊළඟ ලක්ෂ 5ට ආදායම් බද්ද ගෙවන්න ඕනි 104. ඊළඟ ලක්ෂ 5ට ආදායම් බද්ද ගෙවන්න ඕනි 108. ඊළඟ ලක්ෂ 5ට ආදායම් බද්ද ගෙවන්න ඕනි 112. ඔය ආකාරයෙන් අපි වගුවේ දීලා තියෙන බලන්න වගුවේ පළවෙනි ලක්ෂ 5 නිදහස්, ඊළඟ එකට 104යි, ඊළඟ එකට 108යි, ඊළඟ එකට 112යි, ඊළඟ එකට 116. ඔය ආකාරය තමයි තියෙන්නේ. ඒතර මෙතන එනවා 112යි ආදායම් බදු ගණනය කරන ප්‍රතිශතය. එහෙනම් අපි දැන් ඉස්සෙල්ලාම පළවෙනි පියවරේදී ලියා ගන්නවා මොකද්ද පුතේ? ආදායම් බද්දෙන් නිදහස් මුදල. එහෙනම් මම ඔන්න ආදායම් බද්දෙන් නිදහස් වන මුදල රුපියල් ලක්ෂ 5යි. ඔන්න පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්. ඔන්න පළවෙනියට මම ලියුවා. ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්. ඊට පස්සේ හොයාගන්නවා මේ ලක්ෂ 5ට දෙවන ලක්ෂ 5ට මේ ඊළඟ ලක්ෂ 5ට ගෙවන්න ඕනේ ආදායම් බදු මුදල කොච්චරද කියලා. එහෙනම් ඊළඟ ලක්ෂ 5 සඳහා ගෙවිය යුතු ආදායම් බදු මුදල එහෙනම් ලක්ෂ 5 ඔන්න පුතේ එනවා මේක ගුණ කරනවා 104 ප්‍රතිශතයක් ගන්න 104. එහෙනම් ඔන්න 104න් ගුණ කරන ආකාරය. මෙතන බිංදු දෙක නේ මෙතන බිංදු දෙකක් ඇට යනවා. ලබේ හරේ සුළු කරන ආකාරය අපි කලින් කතා කරලා තියෙනවා. දැන් අපිට පුළුවන්. එහෙනම් 5004ක් පුතේ කීයක් වෙනවද? 5004ක් අපි සාමාන්‍ය සුළු කිරීම කරපු 5004ක් රුපියල් 20000ක්. මෙන්න ආදායම් බදු මුදල ඊළඟ ලක්ෂ 5. කියන්නේ දෙවන ලක්ෂ 5 සඳහා. ඊළඟට අපි හොයාගන්නවා තුන්වෙනි ලක්ෂ 5 සඳහා අය කරලා තියෙන බදු ප්‍රතිශතය 108යි. එහෙනම් ආදායම් බදු මුදල කීයද කියලා නේද? ඊළඟ ලක්ෂ 5 සඳහා අය කරන බදු මුදල. එහෙනම් ඔන්න මම ලක්ෂ 5 ගුණ කරන්න ඕනි ප්‍රතිශතය 108යි. ගුණ කරන්න ඕනි ප්‍රතිශතය 108යි. එහෙනම් ඔන්න මම 108න් තමයි දැන් ගුණ කරන්නේ. 108න් ගුණ කරනවා. බිංදු දෙකට මෙතන බිංදු දෙකක් කැපලා යනවා. 5008ක් තමයි දැන් ඕනේ. බලන්න 5008ක් කියන කේ නැත්නම් බිංදු තුනක් තියෙන මේ බිංදු තුන මම එහෙම ලියාගත්තා 1 2 3යි කියලා. බිංදු 3 ඊට පස්සේ තුලා දෙන 8 5න් ගුණ කරන්න 8 වරක් 40යි. එහෙනම් 40යි. රුපියල් 40000යි. දෙවන ලක්ෂ 5 සඳහා ගෙවිතු ආදායම. ඊළඟට වැඩි වෙලා තියෙන්නේ 1 රුපියල් ලක්ෂයක් විතරයි නේ. ලක්ෂයක් විතරයි. එහෙනම් අපි මේ ලක්ෂෙට තමයි මේ 112ක් යටතේ ආදායම් බදු ප්‍රතිශතයක් අය කරන්නේ. එහෙනම් බලනවා ගෙවන්න ඕනේ ඒ රුපියල් ලක්ෂය සඳහා අය කරන ආදායම් බදු මුදල කොච්චරද කියලා. එහෙනම් අපි ඉතින්දි කරන්නේ ලක්ෂය තමයි ගුණ කරන්නේ 112. ලක්ෂය 112න් ගුණ කරා. ඔන්න ඔය ආකාරයට කොටස් වශයෙන් කඩාගෙන අපි හදන්නේ. දැන් බලන්න මේ බිංදු දෙකට මෙතන බිංදු දෙකක් කැපිලා යනවා 1000 ගුණ කිරීම 12 1000 අපි දන්නවා රුපියල් 12000යි කියලා නේද 1000 12ක් රුපියල් 12000යි දැන් ඔන්න අපි හදාගෙන ඉවරයි දැන් අපිට තියෙන්නේ ආය ආදායමක් නෑ යාට ඔච්චර ආදායම් තියෙන්නේ ඔය ආකාරයෙන් හදාගෙන අපි ආදායම් බදු මුදල් වෙන වෙනම හොයාගත්තා දැන් අපි හොයනවා ගෙවිය යුතු මුළු ආදායම් බදු මුදල කීයද කියලා ගෙවිය යුතු මුළු ආදායම් බදු මුදල ඒ කියන්නේ 20000ට
එකතු කරනවා 40000ක් 40000ක් එකතු කරනවා ආයෙ එකතු කරනවා රුපියල් 12000ක් නේ රුපියල් 12000ක් එකතු කරනවා. දැන් බලන්න පුතේ එහෙනම් ඔක්කොම එකතු කීයක් එනවද කියලා රුපියල් 20000යි 40000යි 60000යි 60000ක් 12000ක් එකතු කරනවා රුපියල් 70000ක්. එහෙනම් මේ ලක්ෂ 16ක ආදායමක් තියෙන පුද්ගලයා රජයට ගෙවන්න ඕනේ රුපියල් 72000ක් ආදායම් බදු වශයෙන් රුපියල් 72000ක් ආදායම් බදු වශයෙන් ගෙවන්න ඕනේ. ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් සුළු කිරීම කරන්න අපේ අර දීලා තියෙන වගුවට අනුව ඒ ආදායම අපි කොටස් වශයෙන් කඩාගෙන හිතා ගන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අපි යමු ඊළඟට 14 එක අභ්‍යාසයේ තියෙන 11 වෙනි ගැටලුව විසඳන්න. 11 වෙනි ගැටලුව. එතකොට බලන්න මෙහෙම ගානක් කියලා තියෙනවනේ 11 වෙනි ගැටලුවේ. පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් 5,50,000ක් නම් 2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ආදායම් බදු ගණනය කිරීම අනුව ඒ කියන්නේ 13 වගුවට අනුව ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද්ද කොච්චරද කියලා අහනවා. එහෙනම් මෙයාගේ ආදායම රුපියල් 5,50,000යි. 5,50,000යි. මම මේකට එහෙනම් ලක්ෂ 5 කොටස් වලට කඩාගත්තොත් ඉතින් පුතේ අපි දන්නවා ලක්ෂ 5 ඒවා එකකුයි තව රුපියල් 50,000කුයි තමයි වැඩි වෙලා එකතු වෙලා රුපියල් 5,50,000ක් ඇදලා තියෙන්නේ. එහෙනම් ලක්ෂ 5 ඒවා එකයි සහ තව රුපියල් 50,000කුයි. ඔන්න අපි ලියාගත්තා 50,000කුයි. එතකොට මේකට ආදායම් බදු මුදලක් අය කරන්නේ නැහැ. පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්. ඊට වඩා වැඩි වෙලා තියෙන්නේ රුපියල් 50,000ක්. මේ 50,000 තමයි ඊළඟට ගෙවන්න ඕනේ ආදායම් බදු මුදල 104ක් වෙලා තියෙන්නේ. 104ක් ගෙවන්න ඕනේ. හරි. ඔන්න අපි ලියාගත්තා. ගාන ලක්ෂ 5 කොටස් වලට වෙන් කරගෙන ඔන්න ප්‍රතිශත දාලා ලියාගත්තා. දැන් අපේ ගාන පහසු වෙලා තියෙනවා. දැන් ඔන්න බලන්නකෝ. ගෙවිය යුතු ආදායම් බදු මුදල අපි හොයාගන්න එක එකයි තියෙන්නේ ගුණ කරන්න. එහෙනම් 50,000 අපි මොකද කරන්නේ? ගුණ කරනවා 104. 50,000 ගුණ කරා 104. දැන් එහෙනම් ඔන්න පුතේ සුළු කිරීම කරන ආකාරය. බිංදු දෙකට බිංදුවක් කැපිලා යනවා 500 ඒවා 4ක් එනවා රුපියල් කීයද 2000යි. මේ 500 ඒවා 4ක් රුපියල් 2000යි. එහෙනම් මෙයා ගෙවන්න ඕනේ රුපියල් 2000ක් රජයට ආදායම් බදු වශයෙන්. ආදායම් බදු වශයෙන්. හරි. එහෙනම් 14 එකේ අභ්‍යාසයේ අපි යන 12 වෙනි ගාන හදන්න එහෙනම් 12 වෙනි ගානට යම් බලන්න. මෙතන කියලා තියෙනවා පුතේ පුද්ගලයෙකුගේ ආදායම රුපියල් ලක්ෂ 18ක්. ලක්ෂ 18. එහෙනම් අපි ඔන්න දන්නවා ලක්ෂ 5 ඒවා කීයක් තියෙනවද? ලක්ෂ 5යි ලක්ෂ 5 ඒවා 3යි තියෙන්නේ. ඔන්න මම යාට ලක්ෂ 5යි තව ලක්ෂ 5ක එකතු තියෙන 10යි ලක්ෂ 10යි තවත් ලක්ෂ 5ක් එකතු කරලා තින්නේම ලක්ෂ 15යි ඔන්න මම ලිව්වා. ලක්ෂ 15යි තව ලක්ෂ 5ක් එකතු කරගෙන ලක්ෂ 20යි 20ක් නෑ ලක්ෂ 18යි තියෙන්නේ. එහෙනම් 5යි 5යි 10යි 10යි 5යි 15යි තව එකතු වෙන්න ඕනේ ලක්ෂ 3. එහෙනම් ලක්ෂ 3ක් ඔන්න මම කරා. ඔන්න පුතේ මම ලක්ෂ 3ක්. දැන් එහෙනම් අපි ලියා ගන්නවා මේ පළවෙනි ලක්ෂ 4 ආදායම් බද් ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්. ඊළඟ ලක්ෂ 5ට පුතේ අය කළා තියෙන්නේ 104යි බදු ප්‍රතිශතය. ඊළඟ ලක්ෂ 5ට 108ක බදු ප්‍රතිශතයක් අය කළා තියෙනවා. ඊළඟ ලක්ෂ 3ට වෙන්න ඕනේ ඊළඟ ලක්ෂ 5 ගණනේ වැටෙන්නේ ඕක. එහෙනම් ඒකට ගෙවන්න ඕනේ බදු ප්‍රතිශතය 112. ඔන්න අපි ලියුවා. දැන් බලන්න පුතේ එහෙනම් පළවෙනිම පියවර වෙන්නේ ආදායම් බද්දෙන් නිදහස් මුදල. ආදායම් බද්දෙන් නිදහස් මුදල අපි දන්නවා රුපියල් ලක්ෂ 5යි. මොනවද රුපියල් ලක්ෂ 5ක් ආදායම් බද්දෙන් නිදහස්. පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්. ඊළඟ ලක්ෂ 5 සඳහා අය කරන බදු මුදල. ඒ කියන්නේ ඔන්න ලක්ෂ 5 මම ගුණ කරනවා 104ෙන්. ලක්ෂ 5 ගුණ කරා 104ෙන් පුතේ. හරි සරලයි හරි ලේසියි. හරි බිංදු දෙකට බිංදු දෙකක් කැපේලා යනවා 5000 ගුණ කරනවා 4ෙන් 5000 හේවා 4ක් පුතේ 20000යි නේ 5000 හේවා 4ක් 20000 5000 හේවා 4ක් 20000ක් ඔන්න හොයාගත්තා ඊළඟ ලක්ෂ 5 සඳහා අපි ඊට පස්සේ වෙන ඊළඟ ලක්ෂ 5 සඳහා ගෙවන්න ඕනේ ආදායම් බදු මුදල. එහෙනම් ඊළඟ ලක්ෂ 5 සඳහා හොයන්නේ ඒ ලක්ෂ 5 අපි මොකද කරන්නේ පුතේ ගුණ කරනවා
8 108 එහෙනම් 108න් ගුණ කරාම පුතේ බලමු කීයක් එනවද කියලා අපි. මේ බිංදු දෙකන මෙතන බිංදුවක් කැපිලා යනවා. එහෙනම් ලක්ෂ 5000 ගුණ කරන්න තියෙන්නේ 8න්. 5000 ඒවාට අපි කලින් ගුණ කරා රුපියල් 40000. රුපියල් 40000යි. ඔන්න උත්තරය ආවා. ඊට පස්සේ අපි දැන් හොයනවා දැන් තව ලක්ෂ 3ක් වැඩි වෙලා තියෙනවා. ඒකට ගෙවන්න ඕන බදු ප්‍රතිශතය 112යි. එහෙනම් අපි ඒ ලක්ෂ 3 සඳහා අය කරලා තියෙන බදු මුදල කොච්චරද කියලා හොයන්න. එහෙනම් ලක්ෂ 3 ගුණ කරනවා 112. ලක්ෂ 3 ගුණ කරා 112. ඔන්න 112න් ගුණ කරන්නේ. දැන් බලන්න පුතේ බිංදු දෙකට බිංදුවක් කැපිලා යනවා 3000 හේවා 12ක් තමයි හොයාගන්නේ. රුපියල් බිංදු 3ක් තියෙනවා. ඒ බිංදු 3 මම එහෙම ලිව්වා. දැන් බලන්න පුතේ 12 වරක් 3 කීයක් වෙනවද? 36යි නේ. 12 වරක් 3 36යි. එහෙනම් රුපියල් 36000ක් වෙනවා. රුපියල් 36000ක් වෙනවා. එහෙනම් ඔන්න අපි එක එක කොටසට ගෙවන්න ඕනේ ආදායම් බදු මුදල වෙන වෙනම හොයාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ පුතේ මේ මුළු ගෙවිය යුතු මුළු ආදායම් බදු මුදල හොයාගන්න. එහෙනම් ගෙවිය යුතු මුළු ආදායම් බදු මුදල අපි හොයාගන්නේ රුපියල් 20000යි 40000යි 36000යි එකතු කරනවා. 40000යි 36000යි එකතු කරනවා. රුපියල් 36000යි. දැන් පුතේ බලන්න එහෙනම් ගෙවිය යුතු මුළු ආදායම් බදු මුදල එනවා 20000 40000 60000 36000 එකතු කරාම 96000ක් වෙනවා. 96000. එහෙනම් ගෙවිය යුතු ආදායම් බදු මුදල රුපියල් 96000. ගෙවිය යුතු මුළු ආදායම් බදු මුදල මෙතන රුපියල් 96000ක් වෙනවා. එහෙනම් ඔන්න පිළිතුර එන ආකාරය. පිළිතුර ලැබෙන ආකාරය. ඔය 12 වෙනි ගැටලුව 13 ගේ වගුවට අනුවයි අපි ආදායම් බදු මෙතනදී ගණනය කරන්නේ. එහෙනම් 13 වෙනි ගැටලුවට අපි යමු. බලන්න පුතේ 13 වෙනි ගැටලුවේ තියෙනවා ව්‍යාපාරිකයෙක් විසින් 2012 වර්ෂය තුල ගෙව් ආදායම් බදු මුදල රුපියල් 56000. අන්න බලන්න. ආදායම් බදු ගෙවලා තියෙන 56000ක් වශයෙන්. එහෙනම් ගණනය කිරීමකට අනුව ඔහුගේ වාර්ෂික ආදායම කලින් ආදායමක් පෙර මුදලක් අහලා තියෙනවා. එන එකපාරම අපි මෙතනදී උඩයට මාරු කරලා ගුණ කරන්න බෑ. අපි මතක් වෙනවනේ කලින් වීඩියෝ වල සම්බන්ධ කරලා තියෙනවා කලින් කියලා දීලා තියෙනවා. පෙර මුදලක් ඇහුවොත් අපිට අර උඩයට මාරු කරලා ප්‍රතිශතයේ උඩයට මාරු කරලා ගුණ කරන්න පුළුවන් කියලා කිව්වා. එහෙනම් පුතේ මෙතනදී අපි හොයන්නේ මෙන්න මේ විදිහට පාඩම. ඉස්සෙල්ලාම අපි හොයනවා ආදායම් බද්දෙන් නිදහස් මුදල අර වගුවට අනුව ගත්තාම රුපියල් ලක්ෂ 5ක් ආදායම් බද්දෙන් නිදහස්. එහෙනම් මේ පුද්ගලයාගේ ආදායම රුපියල් ලක්ෂ 5ට වඩා වැඩි විය යුතුයි කියලා දැන් අපේ අදහසක් තියෙනවා. අපි හොයමු බලන්න එහෙනම් තවත් ලක්ෂ 5ක්, ඒ කියන්නේ ලක්ෂ 10ක් වුණොත් ඒ කියන්නේ තවත් ලක්ෂ 5ක් වැඩි වෙලානේ. ඒ ලක්ෂ 5ක් උනුත් එහෙම එයා ගෙවන්න ඕනේ ආදායම් බද්ද කොච්චරයිද කියලා. ඊළඟ ලක්ෂ 5 සඳහා අය කරන ආදායම් බද්දක් නෙමෙයි. ඒ කියන්නේ 50000 ගුණ කරනවා පුතේ මේකේ 50 නෙමෙයි ලක්ෂ 5 ගුණ කරනවා 100ට 4 ඉන්නේ දෙන්නේ කොටසට අය කරන්නේ 104ක් නේ. මේක 104න් ගුණ කරා. එහෙනම් බිංදු දෙකට බිංදු දෙකක් කැපිලා යනවා. එහෙනම් 5000 ඒවා 4ක් රුපියල් 20000යි. ඒ කියන්නේ මෙයාගේ ආදායම රුපියල් ලක්ෂ 10ක් වුණා නම් මෙයා ගෙවන්න ඕන රුපියල් 20000. හැබැයි මෙයා 56000ක් ගෙවලා තියෙනවා. එහෙනම් අපි බලනවා තවත් ලක්ෂ 5ක් මෙයාගේ ආදායමෙත් තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 15ක් දක්වා තියෙනවා කියලා තමයි අපි ඊළඟට බලන්නේ. එහෙනම් මම බලනවා ඊළඟ ලක්ෂ 5 සඳහා අය කරන බදු මුදල කොච්චරද කියලා. ඒකත් අපි හොයනවා අර කලින් ගණනය කර ආකාරයට. අපි දන්නවා දැන් මෙතනට එන්න ඕනි පිළිතුර කීයද කියලා. මේ දෙවෙනි කොටසට ගෙවන්න ඕනි බදු ප්‍රතිශතය 108යිනේ. අපි එන 108ෙන් තමයි ගුණ කරන්නේ. එහෙනම් බිංදු දෙකට බිංදු දෙකක් කැපිලා යනවා 5000 ඒවා 8ක් පුතේ රුපියල් 40000. ඒක අපි දන්නවා. කලින් සාකච්ඡා කරලා තියෙනවා. දැන් බලන්න ගියාම මුළු ආදායම් බදු මුදල රුපියල් ලක්ෂ 15ක් වුණා නම් මෙයා ගෙවන්න ඕනේ ආදායම් බදු මුදල 40000යි 20000යි 60000යි. හැබැයි මෙයා ගෙවලා තියෙන්නේ 56000යි. ඔන්න දැන් අපේ අදහසක් තියෙනවා මෙයාට තියෙන්න පුළුවන් ආදායම ලක්ෂ 10 ඉඳන් ලක්ෂ 15 දක්වා අතර. ලක්ෂ 10 ඉඳන් ලක්ෂ 15 දක්වා අතර තමයි මෙයාගේ ආදායම තියෙන්නේ.
ඇයි ඒ ලක්ෂ 15ක් වුණොත් මෙයා ගෙවන්නේ ආදායම් බදු වශයෙන් රුපියල් 60000. එහෙනම් ඔන්න දැන් අපි එක දරා අදහසක් ගත්තා. ලක්ෂ 10 ඉඳන් ලක්ෂ 15 දක්වා තිබුතින් තමයි මෙයා රුපියල් 56000ක් ගෙවන්නේ. දැන් බලමු එහෙනම් වැඩිපුර කොච්චරක් ගෙවල් තියෙනවද කියලා මම හොයනවා. ඒ කියන්නේ 56000න් පුතේ මම මෙතනදී අඩු කරනවා රුපියල් 20000ක්. ඒ කියන්නේ අර ලක්ෂ 5 සඳහා දෙවන ලක්ෂ 5 සඳහා ගෙවූ මුදල මම අඩු කරනවා. එතකොට මෙයා ගෙවලා තියෙන්නේ රුපියල් 36000. වැඩිපුර ගෙවලා තියෙන රුපියල් 36000. වැඩිපුර රුපියල් 36000. 40000ක් වුණා නම් තව ලක්ෂ 5ක් එන්නේ. එහෙනම් 36000ක් ගෙවුවේ කොච්චර මුදලකටද කියලා මම බලනවා. රුපියල් 36000ක් ගෙවන ලද්දේ කොපමණ මුදලකටද? එහෙනම් බදු ප්‍රතිශතය 100ට 8යි පුතේ. බදු ප්‍රතිශතය 100ක් ගත්තොත් එහෙම 8යි. ඒ කියන්නේ 100න් 8යි කියලා. 100න් 8යි බදු ප්‍රතිශතය. දැන් අපිට පුළුවන් එහෙනම් ඔය 36000 100ට 108ක් වෙන්නේ නැහැ මෙතනදී. ඔන්න හදවා ගන්න එපා. 36000 මම කරනවා පුතේ මෙතනදී 36000 ගුණ කරනවා 100ට 8 උඩ යට මාරු කරලා. උඩට අරන් යනවා 100 යටට අරන් යනවා 8. දැන් ඉතින් සුළු කරන්න තමයි තියෙන්නේ. මේක සුළු කරමින් එනවා පුතේ ගණනය කිරීම වලට අනුව අපි බලමු කීයක් වෙනවද කියලා. දැන් ඔන්න බෙදන්න තියෙනවා. ඒ කියන්නේ 36000 තව බිඳු දෙකක් 100න් උන කරා තව බිඳු දෙකක් එකතු වෙනවා. ඕක බෙදන්න ඕනේ අපි. දීර්ඝ බෙදීමෙන් පුතේ බෙදලා බලන්න මෙයාගේ අගය කීයක් වෙනවද කියලා. එහෙනම් ඔන්න බලන්න 3ට නෑ 36ට 8 ඒවා 4යි. 8 වරක් 4 32යි නේ 4ක් ඉතිරි. 8 වරක් 4 32 4ක් ඉතිරි. 40යි. 40ට 8 ඒවා දැන් බැලුවා 40ට 8 ඒවා 5යි. 8 වරක් 5 40යි. එහෙනම් ආයි නෑ. තව බිඳු 4ක් ඉතුරුලා තියෙනවා. ඒ බිඳු 4 මම දැක්කා. එහෙනම් රුපියල් 36000ක් ගෙවුවේ 450000කට. එහෙනම් පුතේ දැන් පුළුවන් අපිට මෙයාගේ මුළු ආදායම කීයද කියලා බලන්න. මුළු ආදායම වෙන්නේ මෙතන ලක්ෂ 5ක් තියෙනවා, මෙතන ලක්ෂ 5ක් තියෙනවා, මෙතන 450000ක් තියෙනවා. එහෙනම් මුළු ආදායම ඔන්න මම දැන් හොයනවා මෙතන මුළු ආදායම මෙන්න මේ ආකාරය. මුළු ආදායම. එතකොට ලක්ෂ 5 ඒවා 2යි 2යි 3යි 4යි 5යි ලක්ෂයට බිඳු 5යිනේ. තවත් ලක්ෂ 5යි ඒ කියන්නේ රුපියල් 20000ක් ගෙවු කොටස පළවෙනියට ලිව්වේ ආදායම් බද්දේ නිදහස් වූ කොටස මේ රුපියල් 20000ක් ගෙවු කොටස ලිව්වා. එහෙනම් රුපියල් 36000ක් ගෙවුවේ 450000. මොන 450000. දැන් මේ අපි එකතු කරමු. බිඳුවයි 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 5යි 5යි 10යි 10යි 4යි 14යි. එහෙනම් මෙයාගේ ආදායම 14,50,000ක් වෙනවා. එහෙනම් ඔන්න අපි උත්තරේ දෙවුවා රුපියල් 14,50,000යි මේ පුද්ගලයාගේ වාර්ෂික ආදායම රුපියල් 14,50,000ක් වෙනවා. ඔන්න අපි මේ ගැටලුව විසඳපු ආකාරය. ඔය ගැටලුව නැවත වාරයක් හදන්න හොඳ ගානක් මේක. මොකද 2018 සාමාන්‍ය පෙළ විභාගෙට පළවෙනි ප්‍රශ්න පත්‍රයේට ඇවිල්ලා තියෙන මේ වගේම ගැටලුවක්. 2019 සමානයි 2019 පේපර් එකේ ඇවිල්ලාදී 2019 ප්‍රශ්න පත්‍රයේ මේ වගේ ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය ආකාරයට පුළුවන් පුතේ අපිට ආදායම් බදු ගණනය කරන්න. මම අද දවසේ තවත් කියලා දෙනවා VAT එක ගැන. VAT කියන්නේ මොකද්ද? Value Added Tax කියන එක. Value Added Tax. Value Added Tax කියලා කියන්නේ එකතු කළ අගය මත බද්ද කියන එක. ඔන්න තියෙනවා බලන්නකෝ. එකතු කළ අගය මත බද්ද VAT එක. ඒක ගැන තමයි අපි දැන් ඔන්න කතා කරන්නේ. ඔන්න බලන්නකෝ. කිසියම් භාණ්ඩයක් දී ගැනීමේදී හෝ සේවාවක් ලබා ගැනීමේදී එහි වටිනාකම කිසියම් ප්‍රතිශතයක් එකතු කළ අගය මත බද්දකට සාය කරනවා. මේක අපි කෙලින්ම පාරිභෝගිකයන් අපි කෙලින්ම රජයට ගෙවන්නේ නැහැ. ඩිරෙක්ට් ගෙවන්නේ නැහැ රජයට. අපි ඒක ගෙවන්නේ වක්‍ර ආකාර. මේ වක්‍ර බදු කියලා අපි හඳුන්වන්නේ නේද? අපි මේක ගෙවන්නේ වක්‍ර ආකාර. ඒ කියන්නේ අපි වෙනත් පාර්ශවයකට ගෙවන ඒ පාර්ශවය විසින් තමයි රජයට ඒ මුදල් ගෙවන්නේ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔබ දැකලා ඇති ඔබේ ටෙලිෆෝන් බිලක් ඇවිල්ලා තියෙනවා නේ. ගෙදර තියෙන ලෑන්ඩ්ලයින් ටෙලිෆෝන් බිල් එක තියෙන මේ මාස අය කිරීම රුපියල් 2500යි. ටැක්ස් එක වශයෙන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් අය කළා මුළු එකතුව දාලා තමයි අපි ටෙලිෆෝන් බිල් ගෙවන්නේ. ඔය මුදල අපි ගිහින් ගෙවන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් එකට හෝ මොකක් ආයතනයකට අපි ගිහින් ගෙවනවා. ඉතින් ඒ ආයතනය තමයි ඔය VAT එක. ඒ අර ටැක්ස් එක වශයෙන් එකතු කරලා තියෙන බද්ද
රජයට ගෙවන්න. ඒක අපි කෙලින්ම ගෙවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ ආයතනය හරහා තමයි ඒ ගෙවීම සිදු වෙන්නේ. ඕක තමයි අපි හඳුන්වන්නේ VAT බද්ද කියලා. එතකොට බලන්න පුතේ උදාහරණයක් දාලා තියෙනවා මෙතන මෙන්න එක්සැම්පල් එකක් මේ තියෙන්නේ උදාහරණයක් මේ උදාහරණය තියෙන මෙන්න මේක. එක් පුද්ගලයෙකුගේ එක්තරා මාසයක දුරකථන ගාස්තු රුපියල් 2500 යනවා. ඔන්න ටෙලිෆෝන් වලින් දෙන මොබිටෙල් ඩයලොග් ඔය වගේ අරන් තියෙනවා රුපියල් 2500ක දුරකථන ගාස්තු. ඒක සඳහා අය කරලා තියෙන 115ක එකතු කළ අගය මත බද්දක්. ඒ කියන්නේ VAT එකක් අය කරලා තියෙනවා. එතකොට කියනවා එකතු කර විදුලි බිල සාදනු ලැබේ. එහෙනම් ඔහුගේ දුරකථන බිල කීයද කියලා. අපි ඉස්සෙල්ලාම ගණනය කරනවා මෙයා ගෙවන්න ඕනේ VAT එක කීයද? එකතු කළාගේ මත බද්ද කීයද කියලා බලන්න. එහෙනම් 2500 ගුණ කරනවා 115. ඔන්න VAT එක හොයාගන්නවා. 115. 2500 ගුණ කරා 115. දැන් බලන්න පුතේ බිංදු දෙකට බිංදු දෙකක් කැපිලා යනවා. එනවා 25 ගුණ කිරීම 15. දැන් බලන්න 25 ඒවා 15. 15 වරක් 75 7ක් ඉතිරි 15 වරක් 2 30යි 7යි 37යි. එහෙනම් ගෙවන්න ඕනි රුපියල් 375ක් එකතු කළාගේ මත බද්ද විදියට. ඒ කියන්නේ VAT එක විදියට. දැන් අපි හොයාගන්නවා එහෙනම් ගෙවිය යුතු මුළු බිලෙහි වටිනාකම කොච්චරද කියලා. මුළු බිලෙහි වටිනාකම වෙන්නේ 2500ට එකතු කරන්න ඕනේ මේ VAT එක රුපියල් 375. එකතු කරන්න 375. එතකොට පුතේ එකතු කරාම අපිට පුළුවන් එකපාරම පිළිතුර ගන්න 2875යි. 2500 375 එකතු කරාම 2875. පුතේ මේ ගාන අර අපි කලින් සාකච්ඡා කර ආකාරයට එකපාරම උත්තරේ ගන්නත් පුළුවන්. ඒ කියන්නේ 100ක් තියෙන තැනින් ගෙවන්න ඕනි 15ක් වැඩිපුර. ඒ කියන්නේ 115ක් ගෙවන්න ඕනේ නේද? එහෙනම් ඔක භාගයක් විදිහට දාගත්තොත් 100න් 115ක් ගෙවන්න. 100න් 115. එහෙනම් පුතේ අපිට VAT එක හොයාගන්න පුළුවන් එකපාරම මේ දෙවෙනි ආකාරයක් මම කියලා දෙන්නේ 2500 ගුණ කරන්න 100ට 105යි. 100ට 105යි. පසු මිලක් ඥානද? මේකේ උඩයට මාරු කරන්න අපි පෙරමිලක් ඇහුවා. එහෙනම් මේක ඔන්න 100ට 115ෙන් ගුණ කරනවා. බිංදු දෙකට බිංදු දෙකක් කැපිලා යනවා 25 115ෙන් ගුණ කරාම පුතේ ඒත් එන්නේ රුපියල් 2875. ඉතින් අපිට ඔන්න ගාන හදන්න පුළුවන් ක්‍රම දෙක. මම මේ ක්‍රම දෙකම මෙතනදී ඔන්න පැහැදිලි කරා. ක්‍රම දෙකම පැහැදිලි කරා. රුපියල් 2875යි බදු වශයෙන් ගෙවන්න ඕන. එහෙනම් පුතේ අපි යන් එහෙනම් අභ්‍යාසය 14 එක අභ්‍යාසයේ තියෙන 14 වෙනි ගානට. එතකොට බලන්න පුතේ 14 වෙනි ගානේ තියෙනවා මෙන්න මෙහෙම. නිවසක මාසික දුරකථන ගාස්තු සඳහා අයවන මුදල රුපියල් 1200ක් වූ අතර ඒ සඳහා අය කරන ලද එකතු කර අගය මත බදු ප්‍රතිශතය 110යි. නම් ගෙවිය යුතු මුළු බිල්පතේ වටිනාකම අපෙන් අහනවා. අපේ නම් ඉස්සලාම ආගන්න අර ආකාරයටම එකතු කර අගය මත බද්ද කීයද? 1200 ගුණ කරා 110යි. මම ක්‍රම දෙකම කියලා දෙන්නම් මෙතන. 110න් වන්න ගුණ කරනවා. එතකොට බලන්න පුතේ මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. මෙතන බිඳුව මෙතන බිඳුව කැපෙනවා. එහෙනම් රුපියල් 120ක් රජයට ගෙවන්න. ටැක්ස් බැට් එක වශයෙන්. රුපියල් 120. දැන් බලනවා අපි එහෙනම් බිල්පතේ ගෙවිය යුතු මුළු වටිනාකම කීයක් වෙනවද කියලා. එහෙනම් 1200යි ගාස්තුව ඒකට තව 120ක් එකතු වෙන්න ඕනේ. 1200ට 120ක් එකතු කරා. එහෙනම් බලන්න පුතේ එන උත්තරේ රුපියල් 1200ට 120ක් එකතු කරාම 1320ක්. එහෙනම් දුරකථන ගෙවිය යුතු බිල්පතේ වටිනාකම දුරකථනය සඳහා රුපියල් 1320ක්. අපිට එකපාරම හැදුවකින් බලන්න පුතේ හදන්නේ 100යි නම් 110යි ප්‍රතිශතය කියන්නේ 110ක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ 100න් 110යි පුතේ. 100න් 110යි. 100කට 110යි. එහෙනම් අපි වටිනාකම හොයන්න 1200 ගුණ කරනවා 100ට 110යි. 1200 ගුණ කරා 100ට 110යි. දැන් සුළු කිරීම බිඳුවට බිඳුවයි මේ බිඳුවට මේ බිඳුව කැපෙන 120 11න් ගුණ කරන්නයි තියෙන්නේ පුතේ. ඒත් එනවා 1320ක්. එකපාරම පිළිතුර හදාගත්තා මේ දෙවෙනි ක්‍රමය යටතේ. මේ තියෙන දෙවෙනි ආකාරය. අපි ගාන හදන්න දෙවෙනි ආකාරය. දෙක ක්‍රම. අර තමයි පළවෙනි ක්‍රමය. පියවර වශයෙන් යන ක්‍රමය තමයි පළවෙනි ක්‍රමය වෙන්නේ. හරි. ඔන්න ඔහොම අපිට ඒ ගැටලුව විසඳන්න පුළුවන්.
දැන් අපි බලමු එහෙනම් 15 වෙනි ගාන කොහොමද අපි හදන්නේ කියලා 15 වෙනි ගැටලු බලන්නකෝ. මෝටරයක් ආනයනය කළ පුද්ගලයෙකුට ගෙවීමට සිදු වූ වියදම් මෙසේ. ආනයනික මිල ලක්ෂ 6යි. පීරු බදු මුදල ලක්ෂ 7යි. ගොඩබෑම හා ප්‍රවාහන කුලිය රුපියල් 50000යි. ඒ පස්සේ තවත් 115ක වැට් එකක් ගෙවන්න වෙලා තියෙනවා. 115ක වැට් එකක් ගෙවන්නත් වෙලා තියෙනවා. එහෙනම් අපෙන් අහනවා මෝටර සඳහා ඔහු වැය කළ මුළු මුදල කීයද? අපි ඉස්සෙල්ලාම හොයාගන්නවා මේ සියලුම වියදම් වල එකතුව. මේ හැම එකටම වෙන වෙනම අපිට හොයන්නත් පුළුවන් 115න් ගුණ කර කර හොයන්නත් පුළුවන්. හැබැයි අපි මෙතනදි කරනවා මුළු එකතුව හොයලා ඒකෙන් අපි බලනවා වැට් එක කොච්චරයිද කියලා. එහෙනම් පළවෙනියටම කරනවා මුළු වියදම මම හොයන්න. ලක්ෂ 6යි ලක්ෂ 4යි එකතු කරා ලක්ෂ 10යි. ලක්ෂ 10ට 50000ක් එකතු කරාම දසලක්ෂ 50000ක් වෙනවා. එහෙනම් මුළු වියදම රුපියල් දසලක්ෂ 50000ක්. දසලක්ෂ 50000ක් වෙනවා. ඔන්න මුළු වියදම. ඔන්න මම අර්ථික එකතු කරලා තමයි ගත්තේ. ලක්ෂ 6යි ලක්ෂ 4යි ලක්ෂ 10යි ලක්ෂ 10ට 50000ක් එකතු කරාම දසලක්ෂ 50000ක් වෙනවා. දැන් එහෙනම් අපි හොයාගන්නවා වැට් එක කීයද කියලා. දසලක්ෂ 50000ට. එහෙනම් දසලක්ෂ 50000 අපි මොකද කරන්නේ? ගුණ කරනවා 100ට අය කියලා තියෙන 15 වෙන්නේ 115 වෙනි ගුණ කරා. 115 වෙනි ගුණ කරා. හරි. දැන් එහෙනම් අපි බලමු කොහොමද කරන්නේ? මේ බිංදු දෙකට මෙතන බිංදු දෙකක් කැපලා යනවා. දැන් එහෙනම් එන්නේ රුපියල් 10500 ගුණ කරන්න ඕනි 15. එහෙනම් බිංදු දෙකයි ඒ බිංදු දෙක ලිව්වා. බිංදු දෙක ලිව්වට පස්සේ 15 ගුණ කරන්න වෙන්නේ 105න්. එහෙනම් මම මොන ගුණ කරනවා? 15 සරප්පා 75යි 7ක් ඉතිරි. 15 සරක්නම් බිංදුවයි මෙන්න 7 දැම්මා. 15 සරක් එක 15. මෙන්න ගෙවන්නේ එකතු කළා කියලාට බලමු. රුපියල් 1,57,500ක් ගෙවන්න. වැට් එක වශයෙන්. එහෙනම් මෝටර දෙක සඳහා වැය කළ මුළු මුදල වෙන්නේ දසලක්ෂ 50000ක් කලින් වැය කළ තිබ්බා. මේ දසලක්ෂ 50000ට එකතු කරනවා පුතේ 1,57,500 එකතු කරනවා මුළු මුදල හොයාගන්න. එතකොට එනවා බිංදුවයි බිංදුවයි 5යි 7යි 5යි 5යි 10න් බිංදුව දාන එකක් ඉතිරි 2යි මෙතන 1යි. එහෙනම් ඔන්න මුදල රුපියල් 12,7500ක් වෙන. රුපියල් 12,7500. මේක හදන්න පුළුවන් පුතේ තවත් ආකාරයකට අපිට හදන්න පුළුවන්. ඒ ආකාරය තමයි රුපියල් 12,7500ක් වෙන උත්තරේ. දෙවෙනි ආකාරය තමයි අර 115යි නම් 100ක් තියෙන තැනින් අය කරන්නේ 115 නේ. 115. එහෙනම් 100ට 115න් අපි මෙතනදී ගුණ කරනවා. මුළු මුදල දසලක්ෂ 50000 තමයි අපි ගුණ කරන්නේ පුතේ 100ට 115. 100ට 115න් ඔන්න ගුණ කරනවා. ඉතින් ගුණ කරාම එන්න ඕනේ මම දුරු කිරීම කරන්න යන්නේ නැහැ. බින්දුවකට බින්දුවක් ඇතුළේ ගියාම අර උත්තරය වෙනවා රුපියල් 12,7500යි. රුපියල් 12,7500යි කියලා උත්තරේ. මෙන්න පිළිතුර. මෙන්න මෙතන පිළිතුර. ගන්න ආකාරය දෙවනි ක්‍රමයේ යටතේ ඔන්න මම ගැටලුව විසඳුවා. දැන් අපි බලමු පුතේ එහෙනම් ඊළඟට මේ ගැටලුව කොහොමද හදාගන්නේ කියලා. අවසාන ගැටලුව. ගෘහස්ත මාසික ජල බිල්පත් සඳහා 115ක එකතු කළ අගය මත බද්දක් අය කෙරේ. 115ක බද්දක් අය. ප්‍රතාපා විසින් තම නිවසේ ජල බිල්පත වශයෙන් ගෙවන ලද මුළු මුදල රුපියල් 1725ක් නම් අන්න මුළු මුදල වශයෙන් 1725ක් ගෙවලා තියෙනවා. එහෙනම් එකතු කිරීමට පෙර කලින් මුදලක් අහලා තියෙන්නේ. එහෙනම් 100ක් තියෙන තැනින් ගෙවනවා කීයක්ද පුතේ 115ක් නේ. 100න් 115යි. එහෙනම් මේක භාගයක් විතර දෙවොත් 100න් 115යි. අපි පෙර මුදලක් අහපු නිසා මොකද කරන්න ඕනි කියලා දැන් ඔන්න ඔලුවට එනවා. කොහොමද කරන්නේ? කලින් අපි හැදුවා මේ වගේ ගණන්. එහෙනම් මේකේ උඩ යට මාරු කරලා ගුණ කරනවා. එහෙනම් 1725 උඩ යට මාරු කරලා ගුණ කිරීම උඩට ගියා 100 යටට ආවා 105. 105. දැන් බලන්න පුතේ 115ට 1යි වනතුරු කිරීම කරන්න 1725ට 115 වේවා තියෙනවා පුතේ 1725ට 115 වේවා 15ක්
එහෙනම් එනවා 15 ගුණ කිරීම 100යි කියලා. 15 100ෙන් ගුණ කරාම 1500යි. එහෙනම් වැට් එක ගෙවීමට පෙර වැට් එකයි කිරීමට පෙර විල්පතේ වටිනාකම රුපියල් 1500ක් වෙනවා. රුපියල් 1500ක් වෙනවා. හරි. ඔන්න ඔය ආකාරයට අපි දැන් අද දිනේදී ආදායම් බදු සහ වැට් එක සාකච්ඡා කරා. එහෙනම් පුතේ ඔයාලා මේ වීඩියෝ එක බලලා ඔබේ පිළිතුරු හරිද කියලා බලලා subscribe කරලා යන්න මතක ඇතුව. එහෙනම් ඔන්න අද දවසේ කොටස අවසానයි. ඊළඟට අපි සුළු පොලිය ගැන කතා කරමු ඊළඟ දවසේ.